आयुबोन अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सिटी टीवी प्रधान प्रवृत्ति प्रकाशයයි ආරම්භ වන්නේ. අද උදෑසන කාලයේදී වාර්තා වූ විශේෂිත ප්‍රවෘත්තියක් බවට පත් වුණා. අම්පාර සංගමන් කන්ද තුඩුව මුහුදු ප්‍රදේශයේදී විදේශ නෞකාවක් අනතුරකට ලක් වුණා. මෙම නෞකාව ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක්. එයින් ශ්‍රී ලංකාවට ඇතිවන තත්ත්වය පිළිබඳව තොරතුරු රසක් මේ වන විට අප සොයාගෙන තිබෙනවා. ඒ වගේම මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ පිළිබඳව ඇතුළු තොරතුරු රසක් අප සතුව තිබෙනවා. රැඳෙන්න ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම උදේශානිට මේ ගෙදර සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. නිව් ඩයමන්ඩ් නැගෙනහිර මුහුදේදී ගිනිගනී. කාර්ය මණ්ඩලය බේරා ගැනීමට නාවික හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් මෙහෙයුම්. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි. එක රටක් එක නීතියක් නෙවෙයි. 20 වෙනි සංශෝධනය ගෙන එන්නේ එක පවුලක් වෙනුවෙන්. සමගි ජනබලවේගෙන් චෝදනා. හුඩු පොල් මොරගහ හේනෙන්. සුනාමි කළුවා සහ මීගොඩ චව්වාත් අත්අඩංගුවට. නීතිපති දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය නඩු 2480ක් අවසන් කරයි. ඉතිරි නඩු 235 ලබන 5 සහ 6 වන විට අවසන්. COVID-19 රෝගයේ අපි පවත්වාගෙන ආ තත්ත්වය නැති කරගන්න බැහැ. විදේශගත ශ්‍රමිකින් ගෙන්වීම සීමා කළ යුතුයි. යුද හමුදාපති අවධාරණය කරයි. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ඉන්ධන රැගෙන යාත්‍රා කරමින් තිබූ විදේශ නෞකාවක් අම්පාර සංගමන් කන්ද මුහුදු ප්‍රදේශයේදී අද ගිනි ගැනීමකට ලක් වුණා. මේ තොරතුරු අද පෙරවරු කාලයේදී වාර්තා වීමත් සමගම නාවික හමුදාව වහාම ක්‍රියාත්මක වී එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් එම නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නැහැ. දැනට වාර්තා වන තොරතුරු වලට අනුව මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව තුළ ඉන්ධන මෙට්‍රික් ටොන් 2,70,000කට අධික ප්‍රමාණයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. මේ ඉන්ධන යම්කිසි ආකාරයකට ශ්‍රී ලංකා මුහුදු තීරයට එක්වසුවහොත් එයින් ඇතිවන තත්ත්වය කුමක්ද? මේ සම්බන්ධයෙන් ඇතුළු මේ පිළිබඳ තොරතුරු අප දැන් සූදානම් ඔබට වාර්තා කරන්නට. අම්පාර සංගමන් කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකාවක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබුණා. පැනමා දජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන MT නිව් ඩයමන්ඩ් නම් මෙම නෞකාව කුවේටයේ සිට ඉන්දියාවට බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ. ගින්න හටගන්නා අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 23ක් ගමන් කරමින් සිට ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. නෞකාවේ එන්ජින් කාමරයේ මෙම ගින්න හටගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සමාජිකයින් බේරා ගැනීම සඳහා විශේෂ නෞකා 3ක් යොදවා ඇති අතර ඉන් දෙකක් ත්‍රිකුණාමලය නාවික කඳවුරෙන් හා අනෙක් නෞකාව හම්බන්තොටින් පිටත්ව ගොස් තිබුණා. එසේම හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ රුසියානු නෞකා දෙකක්ද මෙම මෙහෙයුම සඳහා සහභාගී කරවා ගැනීමටද ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළා. ගින්න හටගත් අදාළ නෞකාවේ ගමන්ගත් කාර්ය මණ්ඩල සමාජිකයින් 23 දෙනා අතුරින් 20 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ. නෞකාවේ සිටි අනෙක් කාර්ය මණ්ඩල සමාජිකයින් 19 දෙනා ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. නෞකාවේ ගින්න පාලනය කිරීමට හැකියාවක් පවතින්නේදැයි සොයා බැලීම සඳහා MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පිටත් කර හැරීමටයි ගුවන් හමුදාව කටයුතු කළේ. මෙම නෞකාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් මෙම ගින්නත් සමග නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අප සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් විමසීමක් සිදු කළා.
ඇතිරීම බලාපොරොත්තු වෙනවා. ඒක දැන් නිරීක්ෂණය වෙනවා. නැවේ පිටිපස්සේ තියෙන එන්ජින් කාමරයේ තියෙන ගින්න දැන් නැවෙන් එළියටත් පැතිරිලා මේ අවස්ථාව වෙනකොට තියෙන තෙල් ක්‍රමයෙන් මුහුදට එකතු වීම බලා ගන්න පුළුවන්. ඒතර මේක ඉතාමත් විශාල හානිදායක තත්ත්වයක්. මොකද මේ නැවේ තියෙන තෙල් ප්‍රමාණය ටොන් 2,70,000ක් ප්‍රමාණයක් මේක ඉතා වැඩි ප්‍රමාණයක්. ඒ වගේම තියෙන ඩීසල් ප්‍රමාණයත් වැඩි නිසා මේකෙන් වෙන පුළුවන් හානි ඉතාමත් අධිකයි. විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශයට සහ නැගෙනහිර ප්‍රදේශයට සහ දකුණු ප්‍රදේශයට. කෙසේ හෝ මේ නැව මේ ගින්නත් එක පුපුරා යාමකට බාධායක් වදින වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඊට වඩා හානියක් බලා ගන්න පුළුවන්. සමුද්‍ර පරිසර ආරක්ෂා අධිකාරිය නාවික හමුදාව වගේ වෙරළ ආරක්ෂා බලකාය සහ අනෙකුත් රජයේ සීලම ආයතන එකතු වෙලා මේ විදිහට අපි කල්පනා කරන්නේ කොහොමද මේ නැව ගිනි ගත්තට පස්සේ එන තෙල් ටික මුහුදට එකතු වෙන තෙල් ටික වෙරළට එන්න කලින් කොහොමද මේ තෙල් වලින් අපි රට බේරගන්නේ. ඒ වගේම වෙරළට ආවොතින් වැරදිලාවක්වත් මේ වෙන හානිය අවම කරගන්නේ කොහොමද. ඒ වගේම මේ තෙල් නිසා දීවර කර්මීකරණ වෙන්න පුළුවන් හානියක් වේද. මොකද මේ නැව ගිනි ගත්තට පස්සේ නිකුත් වෙන විෂ දුම නිසා ඒ ප්‍රදේශයේ දීවර කර්මීකරණ වෙන හානියක් වේද. ඒ හානිය අඩු කරගන්නේ කොහොමද කියලා මේ විදිහට අපි සාකච්ඡා කළේ. අදාළ සීලම ආයතන වලට මේ දැනුවත් වීම කළා තියෙනවා. ඊට අමතරව මේ නැවේ තියෙන විශාලත්වය සහ තෙල් වල තියෙන විශාලත්වය නිසා අපි දන්නවා මේක ලංකාවට තනියෙන් පාලනය කරගන්න බෑ. ඒ නිසා කලාපීය වශයෙන් තියෙන රටවල සහයෝගය ලබා ගැනීම නිසා මේ වෙද්දී ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායට අදාළ නැවක් මේ වෙද්දී ඒ ප්‍රදේශයට කිමින් ලංකාවෙන් පොදිනවා. අපි තව නැවක් උදේ හෙට උදේට එන්න ලංකාවේ නියමිතයි. ඒ වගේම මේ නැව අයිති සමාගම ග්‍රීක සමාගමක්. ඒ වගේම මේ නැව ධාවනය කරේ පැනමා දජ්ජයක් යටතේ ඒ ග්‍රීක සමාගමට මගින් යොමු කරන ලද විශේෂඥයන් පිරිසක් සහ ඒ වගේම අවශ්‍ය උපකරණ රැකත් ගුවන් යානාවක් මත්තලට ළඟා වීම නියමිතයි. කෙසේ හෝ අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම ක්‍රියාමාර්ග හරහා මේ නැවයින් වෙන්න තෙල් වලින් වෙන දූෂණය අවම කිරීමෙන් ලංකාවේ වෙරළ කලාපයේ සහ වෙරළ තියෙන ජනතාව සායින් වෙන පුළුවන් පරිසර හානිය ඒ වගේ සමාජ ආර්ථික හානිය අඩු කරලා කෙසේ හෝ අපේ වෙරළ කලාපයේ තමත් සෞඛ්‍ය ආරක්ෂාව තබාගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වෙන පෙන් ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග මේ අවස්ථාවේ ගන්නමින් පවතිනවා. මේ ගිනි ගැනීමත් එක්ක ශ්‍රී ලංකා වෙරළ තීරයට බලපෑමක් තියෙනවද? අනිවාර්යෙන් මේ අවස්ථාවේදී බලපෑමක් තියෙන බල. මොකද මේ නැව දැන් පැයකට නාවිකස්ථවුන් 0.7ක වේගයෙන් වෙරළ කලාපයට පාවෙමින් පවතිනවා. මොකද එන්ජින් නවත්තපු නිසා. ඒකට අපි පැය 38ක් 35ක් වගේ කාලයකදී අපි හිතනවා මේ නැව වෙරළ කලාපයට ළඟා වෙයි කියලා. ඒතර ඒ අනුව වෙරළ කලාපයට ළඟා වෙලා මේ නැවේ තෙල් විසිරීම වුණොත් අනිවාර්යෙන් වෙරළ කලාපයට වැඩි හානියක් වෙන්න පුළුවන්. අද මොරිෂස් දිවයිනේ බලාපොරොත්තු වෙන වගේ හානියක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ සියලු දේම කරන්න හැකි තාක් නැව ඈත තියාගෙන එහෙම නැත්නම් මේ යම ටග් බෝට් මගින් නැව නවත්තගෙන ඉන්නත් අපි අද සාකච්ඡා කරනවා. කෙසේ හෝ ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග කරගෙන මේ නැව වෙරළට ඒම නැවැත්වීම සහ තෙල් ටික වෙරළට ඒම නැවැත්වීම සහ ඊට අමතරව තෙල් වෙරළට ආවොතින් ගන්න ක්‍රියාමාර්ග තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. එනවා දැන් මේ වැත්තේ හොඳ පෙරසි උදාලමක් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. ජනතාවට මේකේ අවධානමක් තියෙනවද? අනිවාර්යෙන් ජනතාවට අවධානමක් තියෙනවා. මොකද මේ තෙල් වලින් විසිරුම සිදුවනවාම ඊටමත් සැර වායු දූෂණයක් වෙන්න පුළුවන්. ඒතර මේ වාග්ගාණය කිරීම හරහා දීවර ජනතාවට සහ වෙරළ කලාපීය ජනතාවට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තෙල් ස්පර්ශ කිරීම හරහා සමේ රෝග වගේ සම්පිච්චිය වගේ දේවල් වලට පුළුවන්. ඒ වගේම දීවර කර්මාන්තර සංචාරක කර්මාන්තර මේ සහාන වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාව අනිවාර්යයෙන් මේ වගේ දැඩුවත් වීම අවශ්‍යයි. මොකද තෙල් ආව ගමන් මේ තෙල් වලට තෙල් සුද්ධ කරන්න යාමෙන් හෝ තෙල් එකතු කිරීමෙන් යාමෙන් වළකින්න ඕන. එහෙම යනවා නම් අනිවාර්යෙන් ආදාළ සෞඛ්‍ය අධිකාරිය සහ සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරිය ලබා දෙන උපදෙස් අනුව කරොත් අනිවාර්යෙන් හොඳයි. ඊට අමතරව හැකිතාක් මේ ඒක දැනුවත් අයට මේ තෙල් ටික ප්‍රදේශය පිරිසිදු කිරීමට අවකාශ ලබා දීලා ජනතාව තමන්ගේ අවකාශය සලසාගෙන ඉන්නවා නම් ඒක වඩා හොඳයි කියලා මම සලකනවා. ඇත්තටම මේ තෙල් ප්‍රමාණය අනිවාර්යෙන් දකුණු පළාතේ මම හිතනවා ගාල්ල මාත්‍රි ඉඳලා ඊට පස්සේ කිරින්දර දක්වා මඩ කලපුව ඊට අම්පාර ඒ වගේම යාපනය මුලතියව තිරිකුණාමලය වාකරය වගේ ප්‍රදේශවල අනිවාර්යෙන් මේ තෙල් විසිරීම වෙන බල. මොකද මේ තෙල් ප්‍රමාණය ඉතාමත් අධික. පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අප නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා. ඒ වගේම අපගේ වාර්තාකරුවන් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටිනවා සහ සිත ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින්නේ. ලැබෙන සියලුම උණුසුම් සහ සත්‍ය තොරතුරු මේ සිදුවීම හරහා අපි ඔබට වාර්තා කරන්න සූදානම්. ජනතාවට යම්කිසි ආකාරයකින් මේ නෞකාව ගිනි ගැනීමත් සමගම අහිතකර තත්ත්වයක් ඇති වේ නම් ඉතා ඉක්මනින් ක්ෂණිකව මේ සම්බන්ධ වන තොරතුරු අදාළ බලධාරීන් සම්බන්ධ කරගනිමින් අප වාර්තා කිරීමටත් සූදානම්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කිරීම සිදු වුණා. කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කළා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සප්‍රි මහතා විසින් ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත බාර දී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 20 වන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උපුටා ගනු ලැබූ සංශෝධන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර තිබෙන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් පිළිබඳව 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙලෙස සඳහන්ව තිබෙනවා. 33 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම තමා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට 33 ආ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාර ආරම්භයේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට බලය හිමි වෙනවා. එමෙන්ම 33 ආ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය හිමි වන අතර 33 ඈ ව්‍යවස්ථාවට අනුව තානාපතිවරයන් මහ කොමසාරිස්වරයන් පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතල පැවරීමටද ඔවුන් පිළිගැනීමටද බලය හිමිවන්නේ ජනාධිපතිවරයාටයි. එමෙන්ම 33 ඊවගන්තයට අනුව යුද්ධය ප්‍රකාශය කිරීමට හා සාමය ප්‍රකාශය කිරීමට බලය පවතින්නේද ජනාධිපතිවරයාටයි. 33 ඌ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතිමය හා විධිවිධාන වලට පටහැනි නොවෙන්නා වූද ජාත්‍යන්තර නීතිය චාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව හෝ බලය ලැබී ඇත්තා වූද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේද ජනාධිපතිවරයාටය. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 35 එක වගන්තියට අනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව දන්වා තිබෙනවා. එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 ආවගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් උපලේඛනවල සඳහන් කොමිෂන් සභා සහ දූර සම්බන්ධයෙන් පත් කිරීම සිදු කරනු ලැබිය යුතු බව සඳහන්. ඒ අනුව මෙම ව්‍යවස්ථාවේ පළමු වන උපලේඛනයේ සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සමාජිකයන්ද මෙම ව්‍යවස්ථාවේ දෙවන උපලේඛනයේ පළමු වන කොටසේ සහ දෙවන කොටසේ සඳහන් දූරවලට පත් කළ යුතු තැනැත්තන්ද ජනාධිපතිවරයා විසින් ඒ කොමිෂන් සභාවලට සහ දූරයන්ට පත් කරනු ලැබිය යුතු අතර ජනාධිපතිවරයා විසින් එකී පත් කිරීම සිදු කිරීමේදී අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා විරුද්ධ පක්ෂයේ නායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතු අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විය යුතු විරුද්ධ පක්ෂයේ නායකවරයෙකුගේ නාමිකයෙකු යන අය අතරින් සමන්විත පාර්ලිමේන්තු සභාවක නිරීක්ෂණය ඉල්ලා සිටීම කළ යුතු වෙනවා. මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා 9 දෙනෙකුගෙන් යුතු විශේෂිත කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බවයි. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුත්තට අවශ්‍ය විශේෂඥ කමිටුව පත් කිරීම ඊ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ සිද්ධ වුණා. ඒ අනුව සමාජිකයන් 9 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් ඊයේ දිනේදී නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය පත් කළා. ඒ සභාපති ධූරය දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා. ඒ කමිටුව කැඳවීමට අවශ්‍ය අරමුදල් අමාත්‍ය මණ්ඩලයෙන් වෙන් කළා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන්නා. හැකි ඉක්මනින් මේ කමිටුව සමග කටයුතු කරමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාරණය ආරම්භ කරන්න කියලා. අලුත් ව්‍යවස්ථාව ගෙන ඒම සම්බන්ධයෙන් හදිසියක් නැහැ. ඒ සම්බන්ධයෙන් විද්වත් කමිටුව පත් කරලා විවිධ මත සමාලෝචනය කරලා මෙතෙක් හදලා තියෙන කෙටුම්පත් පිළිබඳ අධ්‍යයනය කරලා තමයි නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ. නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ගත වෙන කාලය පිළිබඳ අපි මේ කමිටුවට කාල නිර්ණයක් දුන්නෙත් නැහැ. කමිටුව තමයි තීරණය කරන්නේ අපිට මෙච්චර කාලයක් ඕනේ ව්‍යවස්ථාව හදන්න කියලා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවන නිසා එතෙක් ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව මුණ දී ඇති දුෂ්කරතාවයන් මගහැර ගැනීමේ අරමුණේ කෙටි කාලීන අවශ්‍යතාවයක් ලෙස 20 වන සංශෝධනයේ ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. එහිදී නීති කෙටුම්පත්වරිය විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණත් එය ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම කාරණයක් අඩංගු නොවන බවට නීතිපතිවරයා ඉදිරිපත් කර මතයක් කියන දෙකම තිබෙන දීර්ඝ සාකච්ඡාවට ලක් කරමින් සානේදී එය ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට අවසරය ලබා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද ගැසට් මගින් මේ ප්‍රසිද්ධ කළාට පස්සේ සති දෙකක් ඒ ප්‍රසිද්ධ කර පවත්වා ගත යුතුයි. ඊට පස්සේ තමයි අධිකරණ අමාත්‍යවරයාට මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ. අධිකරණ ඇමතුමා පාර්ලිමේන්තුවට පළවෙනි වර කියවීමෙන් පස්සේ විවාදයට දෙවන වර කියවීමට පෙර සතියක තවත් කාලයක් තියන්න ඕනේ. ඒතර අර සති දෙකේ කාලයේදී අධ්‍යයනය කරලා අඩුපාඩුවක් දැක්ක අයෙකුට ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න තව සතියක කාලයක් ලැබෙනවා. ඒ සතියේ කාලෙන් පස්සේ තමයි පාර්ලිමේන්තුව විවාද කරලා සම්මත කරන්නේ. අද සිට සති 3කට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ විවාදේ පවත්වන්න පුළුවන්. ඒ අතරේ කවුරු හරි අධිකරණයට ගියොත් තවත් සති 3ක පමාවක් සිද්ධ වෙනවා. ඒ නිසා රටේ සංවාදයක් ඇති වේවි. අධිකරණ ඉදිරියට ගියාම නීති තර්ක මතුවේවි. ප්‍රසිද්ධ කරාලා තියෙන සති 3ේදී දේශපාලන සංවාදයක් මතුවේවි. නීතිමය සංවාදයක් මතුවේවි. ඒ සියල්ලම සලකලා බලලා තමයි අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කටයුතු කරන්නේ.
ආරක්ෂක අංශ සහ සුරාපතු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මෙහෙයුම්වලදී සූක්ෂම ලෙස පොල්ගෙඩි තුල සහ සපත්තු තුල මත්ද්‍රව්‍ය සංගවා පැමිණි සැකකරුවන් පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් රැසක් අද දිවයිනේ ප්‍රදේශ රැසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තොටළඟ කුඩුසඳා නම් අනුවර්ත නාමයෙන් හඳුන්වන ලද කාන්තාවගේ ජංගම දුරකථනයෙන් ලබා ගන්නා ලද තොරතුරු අනුව සිදු කළ විමර්ශනවලදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසිය අද සමත් වුණා. උපාය දූතයෙකු ලවා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් මෙම සැකකරු නීතිය වැහැනට හසු කර ගැනීමට වැලිකඩ පොලිසිය කටයුතු කර ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක්ද වැලිකඩ පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මේ අතර තවත් දෙවන්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළි වී ඇති අතර ඊට අදාළ අත්අඩංගුවට ගැනීමද කඩිනමින් සිදු කරන බවයි වැලිකඩ පොලිසිය පවසන්නේ. මොරගහ හේන පොලිසිය විසින් හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මත සිදු කරන ලද වැටලීමකදී පින්නදුව ප්‍රදේශයේ හෙරොයින් ග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 650ක් පොල් කිටි තුල සංගවා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යුවලගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් ජාවාරම සම්බන්ධ තවත් සැකකාරියක් මුදලින් රුපියල් 1,40,000ක මුදලක් හා ජංගම දුරකථනයක් සමග අක්මීමන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක සැකකාරියක් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත මීගොඩ චව්වා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු පාදුක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19ක් අඩංගු පැකට් 240ක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. දමුල්ල මූලස්ථාන පොලිස් දූෂණ මර්දන අංශය විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 11 දෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 600ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලපාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කළ හදිසි වැටලීමකදී සපත්තුවක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 90ක් සංගවාගෙන සිටි සුනාමි කළුවා නම් අනුවර්ත නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හෙරොයින් ප්‍රමාණය වැල්ලපාය ප්‍රදේශයෙන් මෙතෙක් සොයාගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගත් සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුද යන සොයා විශේෂ විමර්ශනයක් කුඩාඔය පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සංගවා සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් සපත්තු දෙකක්, එලෙස හෙරොයින් සංගවාගෙන යාමට භාවිතා කළ ඔරලෝසුවක් සහ ජංගම දුරකථන කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කළුතර උතුර පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ විසින් උගල්බඩ වේල්ල ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේදී ගෝඩා බැරල් 6ක් සහ අදාළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ පොලිසිය සිය බහරයට ගෙන ඇති අතර සැකකරුවෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර දොඩංගොඩ පොලිසිය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගත් එක් සැකකරුවෙකු, ගංජා සන්තකයේ තබාගත් තවත් සැකකරුවෙකු සහ කළුතර බන්ධනාගාරයෙන් පැන ගිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ ඒකාබද්ධව තිස්සම හරාමේ පන්නේගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක පමණ ප්‍රමාණයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී විකිණීම සඳහා යතුරු පැදියකින් රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 681ක පමණ ප්‍රමාණයක් සමග තවත් සැකකරුවෙකු තිස්සම හරාමය දෙබරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ග්‍රෑම් 248ක් සමග කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු යාපනයේ සුරාපතු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාපතු දෙපාර්තමේන්තුවේ ලද තොරතුරකට අනුව යාපනයේ නගර සීමාවේ විකිණීමට සූදානම් යතුරු පැදියක සංගවා රැගෙන යන ලද ගංජා සමග සැකකරුවෙකු සුරාපතු දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර නීතිපති දප්පුලද ලිබෙරා මහතා විසින් පසුගිය මාස 15ක පමණ කාලය තුළදී මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු 2480ක කටයුතු අවසන් කර තිබෙනවා.
ගරු නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය නඩු අංශය විසින් පසුගිය මාස 15 පුරා ප්‍රබල මද්‍රව්‍ය නඩුවලට අදාළ නඩු සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර 2000ක් මහාධිකරණවලට යොමු කර තිබෙනවා. එසේම වැඩ අවසන් කර තිබෙන සම්පූර්ණ මද්‍රව්‍ය නඩු ගුණ සංඛ්‍යාව වන්නේ 2480ක්. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය අංශයේ දැනට පවතින මද්‍රව්‍ය නඩු සංඛ්‍යාව වන්නේ 235යි. එම මද්‍රව්‍ය නඩු 235ද ගරු නීතිපතිතුමාගේ අධීක්ෂණය යටතේ සැප්තැම්බර් මාස 5 හා 6 යන දින දෙක තුල වැඩ අවසන් කිරීමට නියමිත බව මේ අවස්ථාවේදී සඳහන් කර සිටිනවා. මැද පෙරදිග ඇතුළු විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ක්‍රමානුකූලව අධීරින් අධීර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යආරච්චි මහත්මිය පවසනවා. COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. අද පස්වරු වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3104 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන COVID-19 රෝගීන් සංඛ්‍යාවද අද පස්වරු වන විට 201 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී නව ආසාදිතයින් 9 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් අතර ඉන්දියාවේ සිට පැමිණි සිව් දෙනෙකු, කුවේට් සිට පැමිණි දෙදෙනෙකු, එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් පුද්ගලයන් 201 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 2889 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදත් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. රටේ ජනතාවට මේ රටේ කොයි තිබ්බදවත් කියලා අමතක වෙච්ච තත්ත්වයක් පෙනී යනවා. බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අසල්වැසි ඉන්දියා රටේ විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයන් ඉන්නවා. ඒත් එක්කම අපගේ ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල් වලින් අපි මේ වෙනකොට 35000කට අධික සංඛ්‍යාවක් රැගෙන අවිල්ලා තිබෙනවා. ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම දැනට අපිට වාර්තා වන අන්දමට 55000කට ආසන්න සංඛ්‍යාවක් බලාපොරොත්තු පෙන්ලා තිබෙනවා. පසුගිය දින 3-4දී මේ සොයාගන්න ආසාදිතයන් ඔවුන්ගෙන් සොයාගන්න ආසාදිතයන් වැඩි පුර ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් හෝ ආසාදිතයෙක් එනවා නම් ලංකාවට අපිට වෙනවා යම්කිසි අර අපි පවත්වාගෙන ගිය සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ දේවල් ඒ ආකාරයෙන්ම තවදුරටත් කරගෙන යන්න. විශාල වශයෙන් ගියේදී යම්කිසි ආකාරයකට සීමා සහිතව තමයි කරන්න වෙන්නේ. සමාජයේ තාම අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ කිසිදු පුද්ගලයෙක් හමු වෙලා නැහැනේ. වැඩිවීමක් නැහැ. පිට රටවල් වලින් එන කන්ටියගේ වැඩිවීමක් අපි දකිනවා. අපි තාමත් හොඳට පාලනය කරලා තිබෙනවා. ඉතින් අපිට මේක නැති කරගන්න බෑ. අපි මේ තියාගත්ත තත්ත්වෙ කිසිසේත් නතර කරගන්න බෑ. මැද පෙරදිග ඇතුළු ඒ රටවල් වල සිටින ලංකාවට එීමට බලාපොරොත්තු වෙන 50000කට අධික ඒ ජනතාව ලංකාවට ගෙනීමට කණ්ඩායම් වශයෙන් අධියර අප ගෙනීමට කටයුතු කරනවා. නමුත් ඒ කටයුතු කිරීමේදී අපේ රටට දැරිය හැකි ආකාරයට තමයි අපි මේ ජනතාව ගේන්න ඕනේ. මොකද යම්කිසි කාන්දුවක් කොතනකින් හරි ඇති වුණොත් ආශ්වාස ප්‍රාශ්වාස ගැනීමත් එක්ක සම්බන්ධව බෝ වෙන්න පුළුවන් රෝගයක්. ඒ නිසා කියන්නට ඕනේ විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට අපි රජයක් විදිහට ඔබව ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. කහ සහ ගම්බිරි සඳහා ස්ථාවර මිලක් ලබා දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් උක් බඩඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාඹු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී කහ සහ ගම්මිරිස් අවශ්‍යතාවය දේශීය වගාවෙන් සපුරා ගැනීමටත් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත් විධිමත් සැලසුම් සැකසීම ගැන දීර්ඝව සාකච්ඡා කෙරුණා.
කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබා දී වගකරුවන් රැකගත යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ. කහ සහ ගම්මිරිස් වගකරුවන් ආරක්ෂා කිරීමට එම භෝගය ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. අන්තර්ජාතිකව වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙරට වාර්ෂික බඩිරකු ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 5කි. එය සපුරා ගැනීමට වගා කළ යුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,10,000ක් වනවා. දැනට හෙක්ටයාර 80,000ක බඩිරකු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර 1,10,000ක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරණියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අරණියගහ මන්දිරයේදී පසුගිය මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ අගමැති ධූරයට නැවත පත්වීම පිළිබඳව එහිදී තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් කර සිටියා. එමෙන්ම ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාශියන මහතුරුන්ගේ සුබ පැතුම් ලිපි දෙකක්ද තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නා. දිරටේ දූත පිරිස නවරජයේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට සරලන පරිදි ආධාර සැපීමේ හැකියාවක් පවතින බවද තානාපතිවරයා විසින් මෙහිදී ප්‍රකාශ කළා. මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ දින සිදු කෙරුණා. නැගෙනහිර පළාතේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරිය විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර පුරාවේත්‍යා උරුමයන් සුරකීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඓතිහාසික කාර්යභාරයන් රැසක් රට වෙනුවෙන් ඉටු කළ පක්ෂයක් බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්මදිනයද අද දිනට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය නිමිත්තෙන් පක්ෂයේ ක්‍රියාකාරීන් ඇතුළු සමස්ත සමාජිකයින්ට රජයට සහ රටවැසි ජනතාවට ආශිර්වාද පතා බෙල්ලන්විල පුරාණ රජමහා විහාරස්ථානයේදී බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ ගත්විට මේ රටේ සංවර්ධනය, ජාතිය අනාගතය, අන්තර්ජාතික සම්බන්ධතා මේ සියල්ල වෙනුවෙන් සුවිශාල වූ ඓතිහාසික වැඩ කොටසක් කරලා තිබෙනවා. ඒ තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඒ නායකත්වයන් තුළ එක් යුග තුළ කරන ලද විශිෂ්ට කාර්යභාරයන් වගේම යුද්ධය පැවති කාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ ඓතිහාසිකව ලැබූ ඒ ජයග්‍රහණය අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 14ක් අපේක්ෂකයන් ජයග්‍රහණය කළා. උතුරේ අතලකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැමිණීම විශිෂ්ට ජයග්‍රහණයක් විදිහට අපි දකින්නේ. පක්ෂයේ අනාගතය වෙනුවෙන් අපි පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් පක්ෂයේ විසින් පසුගිය අතීතයේ අත්දැකීම් සමග විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරනවා. නිදහස් පක්ෂය අපි කවදාවත් ආපස්සට ගිය පක්ෂයක් නෙමෙයි. මොකද යම් යම් බාධාවන් යම් අමාරු කාලවල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක අපිට ටිකක් අමාරු කාලයක් කියලා. හැබැයි ඉතින් හැම අමාරු කාලයකටම පස්සේ හොඳ කාලෙකුත් එනවා. මේ අතර කරමි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යලිත් වරක් විධායක ජනාධිපති ක්‍රමයේ තිබූ අසීමිත බලතල ජනාධිපතිවරයාට පැවරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ රටේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න 19 අපි ඉදිරිපත් කළා තමයි 19 ගෙනාවේ. දැන් මේගොල්ලෝ මොකද්ද කරන්නේ? දැන් නැවත 19 අවෝසි කරලා 20 ගේනවා. දැන් 20 මොකද්ද තියෙන්නේ? දැන් මට ලැබිච්ච තොරතුරු අනුව 20 තියෙනවා දේ තමයි සියලුම කොමිෂන් සභාවලට සමාජිකයන් පත් කරන්න ජනාධිපතිතුමා. දැන් ඉස්සර සමාජිකයන් පත් කරන්න ජනාධිපතිතුමා නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවෙන් කරන්නේ. ඒ කියන්නේ නාම මාත්‍රා කොමිෂන් සභා බවට මේවා පත් වෙනවා. එතකොට නැවත වතාවක්
අර මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වෙනි සංශෝධනයෙන් ගෙනාපු දේ 20 වෙනි සංශෝධනයෙන් නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතට බලය යනවා. අධිකරණයට අග්‍ර විනිශ්චයකාරතුමා පත් කිරීම, නීතිපතිතුමා පත් කිරීම, විනිශ්චයකරුවන් පත් කිරීම, අභියාචන අධිකරණයට සභාපතිතුමා පත් කිරීම, පොලිස්පතිතුමා පත් කිරීම, මේ හැම එකක්ම පත් කරන්න යන්නේ ජනාධිපතිතුමා. මේ 20 වෙනි සංශෝධනය හරහා මේ නැවත මේ යන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු අසීමිත බලතල නැවත වතාවක් ජනාධිපතිතුමාට පැවරීමේ සංශෝධනයක් තමයි මේ ගේන්නේ. එතකොට අපිට පේනවා මේක එක රටක් එක නීතියක් නෙමෙයි, එක රටක් එක පවුලක් කියන සංකල්පයට තමයි මේ රට මේ ආණ්ඩුව මේ ගමන් කරගෙන යන්නේ. ජනාධිපතිවරයාට දෙපාරකට වඩා පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් මේ ජනාධිපති වරණේ ඉදිරිපත් වෙන්න බෑ කියන එක. ඒ වගේම මේකේ කාල සීමාව අවුරුදු 6ක් තිබ්බ එක අවුරුදු 5 දක්වා අඩු කරා. ඉතින් ඒ වගේම තමයි 19 වන ආණ්ඩු ව්‍යවස්ථාව තුළ අපි ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරලා තියෙනවා. රටේ ජනතාවට අපි පැහැදිලිවම කියනවා අපි 19 තියෙන වැරදි තියෙනවා නම් එහෙම නැත්නම් තාක්ෂණික වැරදි තියෙනවා නම් අපි ඒව හදාගෙන අපි එතනින් ඉස්සරහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට යනවා මිසක්ක අපි එකෙන් ආපස්සට ඒකාධිපති තැනකට ගේනවා නම් අපි එතෙන්දී පැහැදිලිවම විපක්ෂයක් හැටියට අපේ විරෝධය පානවා විතරක් නෙමෙයි අපි ඒ සම්බන්ධයෙන් ඉස්සරහට කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා රටේ ජනතාවත් එක්ක එකතු වෙලා. ප්‍රමාද වී තිබෙන පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට වත්මන් ආණ්ඩුව පියවර ගත යුතු බව පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. පළාත් සභා මැතිවරණය පහුගිය යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරලා දැම්මා. ඒ නිසා අපි කියන්නේ හැකියපමණ ඉක්මනින් අතුරුදහන් කරපු පළාත් සභා මැතිවරණය අපිට ලබා දීමේ වගකීම අපි අද යෝජනා කළා මේ අපෙන් තේරීපත් වෙච්ච අපිව යෝජනා නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගියපු මේ 28 දෙනාට අපි යෝජනාවක් අපි ඉදිරිපත් කෙරුවා. අපි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ එහෙම නැත්නම් පක්ෂ නායකයින්ට විරුද්ධව කරන ක්‍රියාවලියක් නෙමෙයි. අද වෙනකොට යම් පුද්ගලයෝ තනිව අදහස් ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒකට අපි ඒක හිලා දකිනවා. මොකද මේක සියලු නායක රාශිය ලාපු ගමන. පළාත් සභා මැතිවරණය පිළිබඳ ඉස්සලම පොදුජන පෙරමුණ හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් මේක අතුල් කරලා තිබ්බා. ඒ නිසා කොහෙවත් පක්ෂ නායකයෝ හෝ අපේ එහෙම නැත්නම් අපේ පක්ෂය හෝ තීන්දුවක් කරන්නේ නැහැ පළාත් සභා මැතිවරණය තියන්නේ නැහැ කියලා. ඒ නිසා මේක වැරදි අර්ථකථනයක් සමාජය තුළ යමින් පවතිනවා. අන්න ඒකටයි අපි විරුද්ධ. ජනගත කරලා තියෙන්නේ පළාත් සභාව විශාල වශයෙන් සුදු වලයක් කියන එක. සාමාන්‍ය පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් 27100 ගණන් තමයි මන්ත්‍රීවරයෙකුගේ. ඇමතිවරු 4 දෙනා ඉන්නේ ඇමතිවරයෙකුගේ රුපියල් 63000ක ආසන්න වැටුපක් තියෙන්නේ. සභාපතිවරයා විතරයි ප්‍රධාන ඇමතිවරයා. මං හිතන්නේ ඒක ඉතාම සුළු මුදලක් තමයි මේ සඳහා වෙන් වෙන්නේ. නමුත් මේක ප්‍රචලිත කරලා තියෙන සමාජගත කරලා තියෙන්නේ මහා විශාල මුදල් හානියක් සිදු වෙනවා වගේ. මේ වන විටත් ගිනි ගනිමින් පවතින නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් අපට තොරතුරක් වාර්තා වෙමින් පවතිනවා. එම තොරතුර සනාථ කරගත් සැනින් අප සූදානම් ඔබට ගෙන එන්නට. දැන් දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් වෙතයි අවධානය. කාල දූරේ වැඩි කරන්න වෙනසක් වෙන්නේ නැහැ. දෙපාරක් ඉල්ලන්න පුළුවන්. කාලයත් අවුරුදු 5කට සීමා කරලා තියෙනවා. ඉතින් ඒවා වෙනස් වෙන්නේ නැහැ. රටට අවශ්‍ය වෙන අනපනත් එකත් එක්ක තමයි 20 ගේ. අවුරුදු ගාණක් ඉදිරියට යන්න පුළුවන්. වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි 20 තුලින් ක්‍රියාත්මක කරලා ලෑස්ති කරලා තියෙන්නේ. මේ 20 වන සංශෝධනය නැමැති වසමුට්ටියට අර 19 වන සංශෝධනෙන් තිබිච්ච සීනි ටිකක් දාලා මෙන්න බීපම් කියලා දැන් පැණි රසය කියලා රටේ ජනතාවට දෙන්න තමයි මේ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ස්ථාවර කරන්න 18 වෙනි සංශෝධනයේ අවෝසි කරපු බොහෝ දේවල් නැවත බලගන්නවන්නද කියන එක අපි ප්‍රශ්න කරනවා ආණ්ඩුව. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රට තුළ විකෘතිය ආරම්භ වුණා. අපිට ලබා දුන්න මැතිවරණ කොමිසමක්. අපි බලාපොරොත්තු වුණා කාලයට මැතිවරණ තියේ කියලා. තාමත් පළාත් සභාව අවුරුදු ගණනාවක් තිස්සේ තියාගන්න බැරුව යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථා ගණනාවකදී ගිහිල්ලා තමයි මහා මැතිවරණයක් අපි තියාගත්තේ. මේ තත්ත්වයේ උදා කරේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. අපි හොයන්නේ තරුණ නායකයෙක්. එක්සත් ජාතික පක්ෂය තරුණයන්ට අවස්ථාව දෙන හොඳම පක්ෂයක්. දේශයේ අනාගතය බාර ගන්න මම හිතන්නේ රුවන් විජේවර්ධන මැතිතුමා තමයි එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම නායකත්වයට. මොකද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගන්න නම් තරුණ නායකයෙක් අවශ්‍ය වෙනවා. නායකත්වය පිළිබඳ තිබෙන්නා වූ ගැටලුව එක්සත් ජාතික පක්ෂයේ උරුමකාර හෝ වෙනත් අදහස් උදහස් අනුව කළ යුතු දෙයක් නෙමෙයි. කරු ජයසූරිය ජාතිවාදයේ අවුස්සලා වැඩ නොකරපු උදාර නායකයෙක්. අපි ඔබට
ප්‍රවෘත්ති විකාශය ආරම්භයේදීම සඳහන් කර සිටියා ගිනිගනිමින් පවතින නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු ඔබට ලබා දෙන බව. ඒ අනුව අපට දැන් තොරතුරක් ලැබෙමින් තිබෙනවා. එය තරමක සතුටුදායක පුවතක්. මේ මොහොත වන විට ඉන්දිය නෞකාවක් පැමිණ මේ වන විටත් ගිනිගනිමින් පවතින MV නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අද උදෑසන කාලයේදී මෙම නෞකාවේ ගින්න හටගත්තේ. ඉන් අනතුරුව එහි කාර්ය මණ්ඩලය ප්‍රථමයෙන් බේරා ගන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළා. ඒ අනුව සාර්ථක වෙමින් ඔවුන් නාවික හමුදාවට හැකියාව ලැබුණා එම කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරා ගන්නට. නමුත් ඒ අතරින් කිහිප දෙනෙකු තුවාල ලබා සිටියා මේ මොහොත වන විටත්. කෙසේ වෙතත් නාවික හමුදාවට සහායක් ලබා දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් නිරීක්ෂණ යානා යොමු කරමින් පවතින තත්ත්වය සොයමින් සිටියා. කෙසේ වෙතත් මේ ගින්න නිවා දැමීම ඉතාම අවශ්‍ය කාරණයක් බවට පත් වුණා. කිසියම් ආකාරයකින් මෙම නෞකාව ශ්‍රී ලංකා වෙරළ තීරයට ආවොත් පැමිණියහොත් එයින් යම්කිසි බරපතල තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ තිබුණු නිසා. නමුත් මේ වන විට ඉන්දිය නෞකාවක් පැමිණ ඉන්දියානු නෞකාවක් පැමිණ මේ වන විට MV නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගෙන තිබෙන ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාව අපට තොරතුරු වාර්තා කළා. අප සූදානම් මේ සම්බන්ධයෙන් ලැබෙන සියලුම තොරතුරු ඔබට ලද සැනින් ගෙන එන්නට. දැන් කෙටි විරාමයක්. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදී අඩුවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගාල්ල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ ඇතැම් මාර්ග තවමත් ජලයෙන් යට වී පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දිවයිනාවට පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් පසුගිය පළමුවැනිදා රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක තද වැසි ඇදහැළුණා. ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය තුළ ඇති වූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. පැවති ධාරානිපාත වර්ෂාවත් සමග ගාල්ල පොද්දල පොලිස් වසමේ හෝලුවාගොඩ ප්‍රදේශයේ මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී තිබුණා. මෙතර මේ වන විට දිවයිනේ පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් මේ වන විට පෙන්නුම් කරන බවයි. ඒ හේතුවෙන් පසුගියදා දිස්ත්‍රික්ක 4ක් සඳහා නිකුත් කෙරුණු නායයාමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 2කට පමණක් සීමා කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් නායයම් අනතුරු ඇඟවීම් නිවේදනය බලපැවැත්වෙන්නේ කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක 2 සඳහා පමණයි. ගිනිගනිමින් පවතින නෞකාවේ තවත් අපිට තොරතුරක් ලැබෙමින් පවතිනවා. අප මීට සුළු මොහොතකට පෙර සම්බන්ධ කරගත්තා සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍ය අධිකාරීතුමා ටර්නි ප්‍රදීප් කුමාර මහතා. එහිදී ඔහු සඳහන් කර සිටියේ මේ මොහොත වන විට මෙම නෞකාවේ පවතින ඉන්ධන සමුද්‍රයට එක්වෙමින් පවතින බව. ඒ අනුව මුහුදු ජලයට මෙම නෞකාවේ පවතින ඉන්ධන එකතු වෙමින් පවතින බව, මිශ්‍ර වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කර සිටියා. අප බලාපොරොත්තු වන මේ සම්බන්ධයෙන් ලැබෙන සියලුම තොරතුරු ඔබට ගෙන එන්නට දැන් රටවටා පුවත් කිහිපයක් වෙතයි අවධානය. මෙරට ආරම්භ කරන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මාස අගදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. වාර්ෂිකව හසුරුවන මගීන් සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම මෙම ව්‍යාපෘතිය අරමුණ වනවා. ඒ අනුව ගුවන්තොටුපළේ ආරක්ෂාව, කාර්යක්ෂමතාවය සහ පාරිභෝගික සේවා පුළුල් කෙරෙන බවයි නිවේදනයක් මගින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ. වත්මන් රජය විසින් ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලය පෙරහැර මංගල්‍ය ජාතික උත්සවයක් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවත්වනු ලබන ප්‍රථම පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර සංකේතවත් කරමින් සමරු මුද්දරයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එළි දක්වා තිබෙනවා. මහරගම නාවින්න ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රියානුතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මහරගම සිට කොළඹ දෙසට ඉතා වේගයෙන් ධාවනය වී ඇති මෝටර රථයක් රියදුරට පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගය අසල තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වුණේ.
5 දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් දරුවන් බිහි කළ පවුල් සඳහා මාසකට රුපියල් 3000ක් වටිනා ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් කරච්චි ප්‍රාදේශීය සභාව විසින් ආරම්භ කර තිබෙනවා. අදට යෙදී තිබෙන 154 වෙනි පොලිස් දිනය නිමිත්තෙන් හැටන් පොලිස් කොට්ටාසේ පොලිස් දින සැමරුම මස්කෙලිය මවුසා කැලේ සමන් දේවාලයේදී පැවැත්වුණා. වවුනියාව කුට්කුලම ප්‍රදේශයට ඊයේ දින ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ ගෙවත්තකට අඩි 10ක් පමණ දිග හැලකිඹුලෙකු පැමිණ තිබෙනවා. අල්ලාගත් හැලකිඹුලා වවුනියාව වනජීවී නිලධාරීන් විසින් ජල පෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාතර නූපේ මන්සන්දිය අසල ආලෝක මාර්ග සංඥා ක්‍රියාත්මක වී තිබූ අවස්ථාවක වේගයෙන් පැමිණි කැබ් රථයක් වේගය පාලනය කරගත නොහැකි වීම නිසා නවතා තිබූ මෝටර රථ දෙකක් යතුරු පැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක ගැටී තිබෙනවා. සිදුවන් අතරින් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී ඇති අතර මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත වැලිකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 4 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල වෙරළ ආරක්ෂක නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී කුඩු කළ කහගෝනි පහක් සමග එක් සැකකරුවෙකු නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව සැකකරුවාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී බේරුවල දීවර වරායේ නවතා තිබූ බහුදින දීවර යාත්‍රාවක තිබී කහ කිලෝග්‍රෑම් 2230යි ග්‍රෑම් 980ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. අපට මේ වන විට ගිනිගනිමින් පවතින නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ දර්ශන ලැබෙමින් පවතිනවා. අපි ඉක්මනින් සූදානම් එම දර්ශන වෙත යොමු වන්නට. ශ්‍රී ලංකා නාවික හමුදාව මීට සුළු මොහොතකට පෙර අපට එම දර්ශන ලබා දුන්නා. අප සූදානම් දැන් මේ ගිනිගනිමින් පවතින නෞකාවේ දර්ශන වෙත යොමු වන්නට ඉක්මනින්. දැන් මේ දකින්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රථමයෙන්ම ගිනිගනිමින් පවතින මෙම නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීමට වුන් කටයුතු කළා. තුවාල ලබා සිටි නැවියා බේරා ගැනීමයි ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළේ. ඉතා ඉක්මනින් ඔහු රැගෙන ඒමට කටයුතු කළා. රෝහල් ගත කිරීමට ඔහු කටයුතු කළා. ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන යන්නට කටයුතු කළා ශ්‍රී ලංකා නාවික හමුදාව. ඔබ දකින්නේ එම දර්ශන මේ තුවාල ලැබූ සහ පීඩාවට පත් වී සිටින එම කාර්ය මණ්ඩල සමාජිකයන් නිරුපත්‍රිතව බේරා ගනිමින් ගොඩබිමට රැගෙන විත් ඔවුන්ට ප්‍රථමාධාර ලබා දෙමින් රෝහල් ගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ අයුරු. එම පුවතත් සමගින් අප සූදානම් වන්නේ සමුගන්නට ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් අප සූදානම් මෙම නෞකාව පිළිබඳව ඇතුළු තවත් දෙස් විදෙස් තොරතුරු රැසක් ඔබට රාත්‍රී ප්‍රතිප්‍රකාශයෙන් ගෙන එන්නට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.